අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ දිනෙන් දින වැඩි වෙන කොරෝනා උවදුර දුරු කර ගැනීම සඳහා ස්වාමින් වහන්සේ බෞද්ධ ජනතාව හැටියට අප ගත යුතු පියවරයන් කුමක්ද ස්වාමින් වහන්සේ අපි කොතනින්ද පටන් ගත යුත්තේ ස්වාමින් වහන්සේ අවසරයි අපිට කරුණාවෙන් පහදා දෙන්න ස්වාමින් වහන්සේ මේමයි මාත්‍යෝ දැන් කොරෝනා අකුසලයක් කියන්නේ මේ ජනතාව මේ මොහොතේ මොන දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දුක්ඛ සත්‍ය කියන කාරණේ තේන්න. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ය. ප්‍රියංගෙන් වෙන්නේ මප්පියන් ආයිත්වි පංච උපාදානස්කන්ධ එන මාත්‍යයෙන් ජනතාව මේ මොහොතේ කොරෝනා රෝගී භාවය නිසා මේ සකස් වෙලා තියෙන දුකට එකම එක හේතුව තමයි තෘෂ්ණාව. තේන්න. වෙන දෙයක් හේතු දෙකක් නැහැ. එනයි ඉතින් සමාජයේ හැමෝම තුල ප්‍රශ්නයක් තියෙන්නේ සමාජයේ හැමෝම බලාපොරොත්තු වෙන්නේ දෙවියනේ මේ කොරෝනා අකුසලයක් කොහොමද යටපත් කරගන්නේ කියන කාරණේ. ඉතින් මාතෝ දුක කියන කාරණේ විපාකයට ඇවිල්ලා තියෙනවා නම් අපි යටපත් කරගන්න ඕනේ මොකද්ද? තෘෂ්ණාව. තේරෙනවද? දුක කියන කාරණේ විපාකයට එද්දී අපි යටපත් කරගන්න ඕනේ තෘෂ්ණාවයි ආයිමත් වෙන දෙයක් යටපත් කරගන්න නැහැ. නමුත් ඇත්තටම කොරෝනාව සමාජය තුළ බුරබුරා නැගෙද්දිත් මාත්‍යෝ අපි දුකට හේතු වෙන තෘෂ්ණාව සියුම් කරගන්නවද? අද කොරෝනාව මාත්‍යෝ ව්‍යාපාරයක් බවට පත් වෙනවා. තේරෙනවද? අද කොරෝනා ව්‍යාපාරයක්. කොත්තමල්ලි පැකට් එකේ ඉඳන් මාත්‍යෝ සියලුම විස බීජ නාශක වේවා මේ මුහුණු ආවරණය වේවා ඒ වගේම මීලාධික මේ පෞද්ගලික රෝහල් ගාස්තු පවා හැම තැනම මාත්‍රෝ කොරෝනාවද ව්‍යාපාරයක් බවට එන මාත්‍රෝ කොරෝනාව තුලින් අපි මොකද තව වැඩි කරගන්නේ අපේ තෘෂ්ණාවමයි තේරෙනවද? ඒ නිසා නිරතුරුව මාත්‍රෝ අපි මේ ගමන් කරන්නේ කොරෝනාව සිවුම් වෙන දිශාවට නම් නෙමෙයි තේරෙනවද? එක පාර්ශවයක් කොරෝනාව නිසා ගැටිලා ඒ ගැටීම තුල ඉඳලා නිරතුරුවම තෘෂ්ණාව ජීවිතයට එකතු කර ගන්නවා. තව කෙනෙක් කොරෝනාව නිසා ජීවිතය කෙරෙහි වූ අප්‍රමාණ තෘෂ්ණාව ඇති කර ගන්නවා. ජීවිත ආශාව කෙරෙහි නිරෝගීභාවය කෙරෙහි ආශාව නිසා තෘෂ්ණාව වර්ධනය කර ගන්නවා. තවත් පිරිසක් මහත්යෝ කොරෝනාව ව්‍යාපාරයක් බවට පත් කරගෙන එතනින් තෘෂ්ණාව තව ශක්තිමත්. ඒ නිසා මහත්යෝ දුක්ඛ සත්‍යයි අපි මේ දකින්නේ කොරෝනාව තුලින්. ඒ දුක්ඛ සත්‍ය තුලින් නිරතුරුවම අපි දකින්න ඕනේ මේ දුක සකස් වුණේ අපේ තෘෂ්ණාව නිසාමයි කියලා. තේරුණාද? ඒ නිසා ඉතින් අපි සියලු දෙනාම අත්වල බැඳගෙන අපි තීරණයක් දෙන්න ඕනේ මාත්‍යෝ කොරෝනාව අපි මොනම හේතුවක් නිසාවත් ව්‍යාපාරයක් බවට පත් කරගන්නේ නැහැ කියලා. නමුත් මම හිතන්නේ ඒක අපේ සමාජයට කරන්න පුළුවන් දෙයක් කියලා. ඒ නිසා අපිට තියෙන මාත්‍යෝ මේ මොහොතේ මේ කොරෝනා අකුසලයේ නිසා අද ජාතියට අවශ්‍ය වෙලා තියෙන ජනතාවට අවශ්‍ය වෙලා තියෙන තමන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය ශක්තිමත් කර ගන්න නේද? ඒතර ප්‍රතිශක්තිය කියන්නේ මොකද්ද? මේ ආයුෂය, වර්ණය, සැපය, බලය කියනා වූ කාරණා ධර්මානුකූලව බලන්න. එනම් මාත්‍යෝ අපේ ප්‍රතිශක්තිය ශක්තිමත් කරගන්න නම් අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම පංච නීවරණයන්ගෙන් බැහැර වෙලා සප්ත බොජ්ජංගයන් ප්‍රීතිය පස්සද්ධිය වැඩෙන ජීවිත බවට අපේ ජීවිත පත් කරගන්න. එනම් මාත්‍යෝ සප්ත බොජ්ජංග වැඩෙන ජීවිත බවට අපිව පත් කරන්නේ කවුද? මේ උතුම් ආර්ය ශ්‍රාංගික මාර්ගයමයි. තෘෂ්ණාව සියුම් කරන ආර්ය ශ්‍රාංගික මාර්ගයමයි. ඒ නිසා අපි ජීවිතයට එකතු කරගත්තේ ඇත්ත කුමක්ද කියලා ඔබ අහනවා නම් නිරතුරුවම අපි ජීවිතයට එකතු කරගත යුත්තේ සීලේ ශක්තියමයි. දානේ ශක්තියමයි, මෛත්‍රියේ ශක්තියමයි, පෙරුවන් කෙරෙහි වූ සද්ධාවේ ශක්තිය. මාතෝේ ශක්තිය අපේ ජීවිතයට එකතු කරගත්ත තැන අපේ ජීවිතයට එකතු වෙන්නේ කොහොමද? ආයුෂය, වර්ණය, සැපය, බලය. ඒ නිසා මේ මොහොතේ කොරෝනා වසංගතයෙන් ඔබට මිදෙන්න අවශ්‍ය නම් ඔබේ ජීවිතය තුළ ශක්තිමත් ප්‍රතිශක්තියක් තියෙන්න ඕනේ ඊට ඔරොත්තු දෙන්න. ඒ නිසා මාත්‍රේ ප්‍රතිශක්තිය අපිට ලබා දෙන ධර්මානුකූල ධර්මතාවයන් ටික තමයි මේ උතුම් සීලයක්, මේ උතුම් සද්ධාවත්, මේ උතුම් දානයක්, මේ උතුම් මෛත්‍රිය. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න.
මේ අපේ රට ඉන්දියාවේ තත්ත්වයට හිටපත් වේවි අනිද්දපත් වේවි කියා බියටපත් වෙන්නේ නැතුව ඒ බිය නිසාම ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය තව තව දුර්වල කරගන්න නැතුව ඔබේ ආයුෂ වර්ණයේ සැපේ බලය තව තව දුර්වල කරගන්න නැතුව නිරේතුරුම ධර්මයේ ශක්තියට එන්න. ඒ ධර්මයේ ශක්තියට ආවට පස්සේ ඔබට බියක් සැකක් විචිකිච්ඡාවක් ඔබේ ජීවිතේ පිළිබඳ ඔබට සකස් වෙන්නේ නැහැ. තේන්න. ඒ නිසා නිරේතුරුම අපි මොකද්ද කරන්නේ? අධර්මයේ තුල ජීවත් වෙනවා. සීලේ ශක්තිය ගැන හිතන්නේ නැහැ, මෛත්‍රියේ ශක්තිය ගැන හිතන්නේ නැහැ, සද්ධාවේ ශක්තිය ගැන හිතන්නේ නැහැ, දානේ ශක්තිය ගැන හිතන්නේ නැහැ. අපි අතීතේ කරගත්තා වූ කුසල් වල ශක්තිය ගැන අපි හිතන්නේ නැහැ. නිරේතුරුම මාධ්‍ය වලින් කිව්වායි කියලා එහෙම නැත්නම් සෞඛ්‍ය බලධාරීන් කිව්වායි කියලා නැත්නම් සමාජගත වෙන තොරතුරු ඔස්සේ අපි අප්‍රමාණ බියටපත් වෙලා හෙට අපේ රට ඉන්දියාවේ තත්ත්වයටපත් වෙයි කියන බිය තුල අපි ජීවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්යෝ කාය කර්මයන්ට වඩා මනෝ කර්මයන් බලවත් කියලා. කාය කර්මයන්ට වඩා මනෝ කර්මයන් බලවත් කියලා. තේන්න. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්යෝ ඍෂිවරු කියලා පිරිසක් ඉන්නවනේ. ඒ ඍෂිවරු තෙරුවන් කරේ ශ්‍රද්ධාව ඇති කරගත්ත පිරිසක් නෙමෙයි. තේන්න. ඒ ඍෂිවරයා කියන්නේ මහත්යෝ එයා සීලේ ශක්තිය තුලින් එයා සමාධිය ඇති කරගෙන ඒ සමාධිය ශක්තිය තුලින් එයා රූපාවචර අරූපාවචර ධ්‍යාන ශක්තිය ඇති කරගත්ත කෙනෙක්. ඒ ඍෂිවරයාට පුළුවන් එර්දියෙන් යන්න. ඒ වගේ සුන්දර සමාධිමය හැකියාවන් තියෙන කෙනෙක් තමයි ඍෂිවරයෙක් කියන්නේ. නමුත් මාත්‍රේ ඍෂිවරයා සෝවාන් සකෘදාගාමි අනාගාමි ආදියත් ඵලයන්ටපත් වෙලා නැහැ. තේරෙනවද? අවබෝධාත්මක දිශාවකට ධර්මයේ ගිය කෙනෙක් නෙමෙයි. මොකද එයා ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල නෙමෙයි ඉන්නේ. නමුත් එයා සීලේ ශක්තිය තුළින් සමාධියේ ශක්තිය ඇති කරගෙන ඒ සමාධියේ ශක්තිය තුළින් රූපාවචර අරූපාවචර ධ්‍යාන ශක්තිය ඇති කරගත්ත කෙනා තමයි ඍෂිවරයෙක් බවට පත් වෙන්නේ. නමුත් මාත්‍ය බුදුරයන් වහන්සේ කියනවා ඍෂිවරයෙකුට පුළුවන් කියලා මාත්‍ය මේ ලෝකය අඩු කරන්න. තේරෙනවද? එයා සාපයක් සිද්ධ කළොත් මේ ලෝකය හලු වේවා කියලා එයාගේ ධ්‍යාන ශක්තිය තුළින් බුදුරයන් වහන්සේ කියනවා සූත්‍රගත ධර්මයේදී ඍෂිවරයෙකුට පුළුවන් මේ ලෝකය එනම් මාත්‍ය මනෝ කර්මයන් නිසා ශක්තිමත් භාවයේ දෙයක්. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වූ සූත්‍රගත ධර්මයේ තියෙනවා නම් කාය කර්මයන්ට වඩා මනෝ කර්මයන් බලවත් කියලා. තේරෙනවද? ඍෂිවරයෙකුට පුළුවන් අවශ්‍ය නම් මේ ලෝකය හලු දූවිලි බවට පත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මහත්යෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි ඒ වගේම ඒ උතුම් තෙරුවන් සරණ ගිය ගිහි පින්වතුන්ලා හැටියට ගිහි පින්වතුන්ලා තමා තුළ තියෙන ශක්තිය මේ මොහොතේ මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. තේරෙනවද? මොකද පුතේ මේ ඍෂිවරයා කියන්නේ තෙරුවන් සරණ ගිය කෙනෙක් නෙමෙයි. තේරෙනවද? ඒතකොට තෙරුවන් සරණ නොගිය ඍෂිවරයෙකුට සමාධිය පුහුණු කරපු ඍෂිවරයෙකුට එවැනි හපංකමක් පුරන් කරන්න පුළුවන් නම් මාත්‍යෝ තෙරුවන් සරණ ගිහිලා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පරිපූර්ණ කරපු ඒ වගේම උතුම් ප්‍රඥාවන් ජීවිතයට එකතු කරගත්ත කොයිසා ස්වාමීන් වහන්සේලා අපේ රටේ ඉන්නවා. මේ උතුම් ධර්ම මාර්ගය තුල ගමන් කරලා උතුම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තිය ජීවිතයට එකතු කරගත්ත කොච්චරනම් බෞද්ධ ගිහි පින්වතුන්ලා අපේ සමාජයේ ඉන්නවා. ඒ වගේම අන්‍යාගමික පින්වතුන්ලා අතර ක්‍රිස්තියානි වේවා, හින්දු වේවා, මුස්ලිම් වේවා සීලේ ශක්තිය තුල ජීවත් වෙන මෛත්‍රිය වඩන පින්වතුන්ලා කොච්චරනම් ඉන්නවා. ඒ සමාජය අපේ මේ සියලු ශක්තිය අපි දක්ෂ විය යුතුයි. එක ගොඩක් කරලා ගන්න. එක ගොඩක් කරලා ගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා ඍෂිවරයෙකුට පුළුවන් ලෝකය හලු කරන්න කියලා. කියනවා ඍෂිවරයෙකුට පුළුවන් නම් ලෝකය හලු කරන්න මහත්යෝ සංඝයා හැටියට අපේ ශක්තිය එකට එකතු කරගත්තොත්. ගිහි පින්වතුන්ලා හැටියට ගිහි පින්වතුන්ලාගේ ශක්තිය එකට එකතු කරගත්තොත්. අන්‍යාගමික පින්වතුන්ලා හැටියට අන්‍යාගමික පින්වතුන්ලාගේ ආගමික ශක්තියන් ධර්මානුකූලව එකතු කරගෙන මහත්යෝ තමන් සත්‍යක්‍රියා කළොත් තමන් අදිෂ්ඨානය කළොත් මේ වියලු අසංගතය දුරු වේවා කියන අදිෂ්ඨාන ශක්තිය මහත්යෝ බුදුරජාණන් වහන්සේ කියනවා වචී කර්මයන්ට වඩා මනෝ කර්මයන් බලවත් කියලා. ඒ විශ්වාසය අපිට තියෙනවා. දැන් බෞද්ධ භික්ෂුවක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මම පසුගිය දවස් දෙකේම මෙවැනිම ධර්ම සාකච්ඡාවලදී බොහොම පැහැදිලිව කිව්වා
ඉන්දියාවේ තත්ත්වයට අපේ රට වැටෙන්නේ. මම මේ මොහොතේ කියනවා ඉන්දියාවේ තත්ත්වයට අපේ රට වැටෙන්නේ. නමුත් අද රැට ඔබ ගිහිල්ලා රූපවාහිනී ඉස්සරහා වාඩි වෙලා ප්‍රවෘත්ති ඇහුවොත් සෞඛ්‍ය බලධාරීන්ම කියයි අපේ රටත් හෙට අනිද්දා වෙනකොට ඉන්දියාවේ තත්ත්වයට පත් වෙනවා කියලා. නමුත් මාත්‍ය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මම නැවත නැවතත් කියනවා අපේ රට කවදාකවත් ඉන්දියාවේ වැටලා තියෙන තැනටපත් වෙන්නේ ඒපත් නොවෙනවා කියන්නේ ඇයි මාත්‍ය? ඒපත් නොවෙනවා කියන්නේ ඉන්දියාවේ තත්ත්වයටපත් වෙන්න අවශ්‍ය සාධක සියල්ල අපේ රටේ තුල සකස් වෙලායි තියෙන්නේ. මේ සෞඛ්‍යයට අදාළව, වෛද්‍ය විද්‍යාවට අදාළව රෝගී අනිවාර්යම සමාජගත වෙන දිශාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසායි දොස්තර මහතුරු කියන්නේ සෞඛ්‍ය බලධාරීන් කියන්නේ අනිවාර්යයෙන්ම ඉන්දියාවේ තත්ත්වයට ලංකාව වැටෙනවා කියලා. නමුත් මාත්‍යෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියන්නේ වෙන්න තියෙන දේ වෙන යන දිශාවට යන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. මම මේ මොහොතේ නැවතත් කියනවා ඉන්දියාවේ තත්ත්වයට අපේ රට කවදාකවත්පත් වෙන්නේ නැහැ. ඒපත් වෙන්නේ නැහැ කියලා මම කියන්නේ මාත්‍යෝ මගේ හැකියාවකින් මගේ ශක්තියකින් නෙමෙයි. මේ රට තුල ජීවත් වෙන සියලුම සංඝ සමාජයේ සියලුම සමාජිකයන්ගේ ශක්තිය එක ගොඩකට අරගෙන මේ රටේ ජීවත් වෙන සියලුම බෞද්ධ ජනතාවගේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය එක ගොඩකට අරගෙන මේ රටේ ජීවත් වෙන සියලුම අන්‍ය ආගමික ජනතාවගේ ඒ අයගේ ආගමික ශක්තිය ඔක්කොම එක ගොඩකට අරගෙන අර ඍෂිවරයාට පුළුවන් නම් ලෝකය හලු කරන්න මහත්යෝ අපේ ශක්තිය සියල්ලම එකතු කරලා නෑ ලෝක අපේ සමාජයේ තෙන්ට යන්නේ කියන කරන්නා වූ සත්‍යක්‍රියාවේ ශක්තිය තුලිනුයි අපි කියන්නේ එවැනි විනාශයක් කරා අපේ රට යන්න දෙන්නේ නෑ කියලා. ඒක ධර්මයේ ශක්තියක්. මගේ ශක්තිය මගේ ශක්තියකින් මට එහෙම කරන්න එන පුතේ මම කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ඇටියට සමස්ත සංඝ සමාජයේම ශක්තිය. ස්වාමීන් වහන්සේලා 25000කට වැඩි අපේ රටේ වැඩ සිටිනවා. උපසම්පදා භික්ෂුන් වහන්සේලා සාමණේර ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේලාගේ අප්‍රමාණ සුපටිපන්න ගුණේ ශක්තිය. උන්වහන්සේලාගේ අප්‍රමාණ උජුපටිපන්න ගුණේ ශක්තිය. උන්වහන්සේලාගේ අප්‍රමාණ ඥාය පටිපන්න ගුණේ සාමීචි පටිපන්න ගුණේ ශක්තිය. ඒ වගේමයි සමස්ත ධර්මයේ තුල ජීවත් වෙන ගිහි පින්වතුන්ලාගේ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය. අන්‍ය ආගමික පින්වතුන්ලාගේ මෛත්‍රියේ සීලේ ශක්තිය. මාත්‍ර එක ගොඩකට එක පිටකට කැටි කරගෙන ඒ කැටි කරගත්තා වූ ඒ ශක්තිය තුලින් භික්ෂුවක් හැටියට ඔබලා සියලු දෙනා වෙනුවෙන් මුදුපේ අපිට පුළුවන් සත්‍යයක් ක්‍රියා කරන්න වෛද්‍යංශ හේතුඵල දක්වමින් හෙට අපේ රට එවැනි විනාශයකට යනවා කිව්වත් මෙහා ගොඩේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපේ ඒ අයෝමය ධර්මයේ මනෝ කර්මයන් තුලින් අපි යහපත් මනෝ කර්මයන් තුලින් කරගත්තා වූ ශක්තියෙන් මාත්‍යෝ ඒ විනාශයට රට යන්න දෙන්නේ නැහැ කියලා දිස්ත්‍රාණයට එන්න. ඒ නිසා අපි මොකද්ද දැන් කරන්න ඕන? ඔබ මගෙන් ඇහුවේ මෙවැනි මේ ව්‍යාසනේ ඉදිරිය අපි මොකද්ද කළ යුත්තේ කියලා. උතේ අපි කළ යුත්තේ එකම එක දෙයයි දැස් දෙක පියාගෙන සමස්ත ජනතාව ජාති ආගම් කුල ભેදයකින් තොරව අපේ ගෞරවනීය පැවිදි සමාජයත් ගිහි සමාජයත් දැස් දෙක පියාගෙන නිරේතුරුවම ලැබෙන විවේකයේදී උදේ හවස නිරේතුරුවම ඔබ කළා වූ කුසල් ධර්මයන් සිහිපත් කරගෙන මහා සංඝ රත්නයේ හැටියට අපේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගුණය සිහිපත් කරගෙන අපේ ජීවිත තුළින් අපි රැස් කළා වූ උත්තම කුසල් ධර්මයන් සිහිපත් කරගෙන තෙරුවන්ගේ අනන්ත වූ ගුණයන් සිහිපත් කරගෙන ගිහි පින්වතුන්ලා තමන්ගේ ධර්මයේ ශක්තියන් නැවත නැවත සිහියට නගාගෙන සීලේ, මෛත්‍රියේ, දානයේ ශක්තියන් සිහිපත් කරගෙන අන්‍ය ආගමික පින්වතුන්ලා තමන්ගේ සීලේ, මෛත්‍රියේ ශක්තිය සිහිපත් කරගෙන සත්‍යක්‍රියා කරන්න. කියන යහපත් මනෝ චේතනාවන් ජීවිතය තුළ ශක්තිමත් කරගන්න. මේ අකුසල් යටපත් වේවා, මේ අකුසල් පරාජය වේවා, රටේ ජනතාවට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා මාත්‍යෝ අපි ඇති කරගන්නා වූ චේතනාවන්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාත්‍යෝ ඕනෙම විනාශයක් යටපත් කරගෙන නැගී සිටින ශක්තිය අපිට තියෙනවා. තේරෙනවද? ඒ නිසා සෞඛ්‍යංශ කියන්න පුළුවන් හෙට දවසේ ඉන්දියාව තත්ත්වයට අපේ රටපත් වෙයි කියලා. නමුත් බෞද්ධ භික්ෂුවක් හැටියට
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට ශ්‍රාවකයින් හැටියට අපි දක්ෂ වෙන්න ඕනේ. අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ 25000කට වැඩිය සමස්ත සංඝ රත්නයේ ශක්තිය අරගෙන ලක්ෂ සංඛ්‍යාත ගිහි පින්වතුන්ලාගේ ශක්තිය අරගෙන මහත්යෝ අපි සපත කරන්න, අපි අදිෂ්ඨානය කරන්න, අපි සත්‍යක්‍රියා කරන්න ඔය විනාශය අපිට වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි අපේ ජීවිත තුළින් අපි නිරෝගීභාවය ලබන්න නම්, නිරෝගීභාවය ප්‍රාර්ථනා කරන්න නම් බිය කියන කාරණේ දුරු කරලා මාත්‍යෝ කුසලයෙන් නැගී හිටින්න. සීලේ ශක්තියෙන් නැගී හිටින්න, මෛත්‍රියේ ශක්තියෙන් නැගී හිටින්න, සද්ධාවේ ශක්තියෙන් නැගී හිටින්න, ත්‍යාගයේ ශක්තියෙන් නැගී හිටින්න, අතීතයේ කළා වූ කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් නැගී හිටින්න මාත්‍යෝ නිරෝගීභාවයෙන් තියෙනවා. තේරෙනවද? නිරෝගීභාවයෙන් තියෙනවා. ඒ නිසා නිරතුරුවම කොරෝනාව ව්‍යාපාරයක් කරගන්න යන්න එපා. ඒක හොඳින් තේරුම් ගන්න. මේ මොහොතේ මොනම හේතුවක් නිසාවත් අපිට එකේ ගිහි පින්වතුන්ලා දැනුම් දෙනවා අහවල් බෙහෙත මෙච්චරක් ගණන් වැඩි, අහවල් බෙහෙත මෙච්චරක් ගණන් වැඩි, අහවල් දේ මෙච්චරක් ගණන් වැඩි. ඇයි? කොරෝනාව නිසා මේ සියලු දේම ගණන් ඉහළ ගිහිල්ලා. තේරුණාද? ඒ නිසා කොරෝනාව ඔබ ව්‍යාපාරයක් කරගන්න එපා. ඔබ කොරෝනා ව්‍යාපාරයක් කරගත්තොත් ඊළඟ කොරෝනා රෝගියා ඔබ වෙන්න පුළුවන්. ඒකට ධර්මයට වග කියන්න පුළුවන් කමක් නැහැ. තේරුණාද? ඒ නිසා මේ මොහොතේ ඔබ නිරතුරුවම ඔබේ ව්‍යාපාරය තුළින් සාධාරණ ලාභයකුත්, ඔබේ ව්‍යාපාරය තුළින් ත්‍යාගය, දානය කියන අර්ථය දෙකම ජීවිතයට එකතු කරගන්න දක්ෂ වෙන්න. තේරුණාද? ඉතින් එහෙම වුණොත් අපි සියලු දෙනා මත්වල බැඳගෙන අපිට ධර්මයේ ශක්තියෙන් අපිට සත්‍යක්‍රියා කරන්න පුළුවන් නම්, සීලේ ශක්තියෙන් අපිට සත්‍යක්‍රියා කරන්න පුළුවන් නම්, සියලු සත්‍යෝ සුවපත් වේවා කියන අර්ථයෙන් අපිට සත්‍යක්‍රියා කරන්න පුළුවන් නම් මම හිතනවා මහත්වෝ මේ බලවත් වූ අකුසලය යටපත් කරගන්න අපිට ගොඩාක් වේස ගන්න අවශ්‍ය වෙන එක නැහැ කියලා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.